දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. අයිබෝවන් සුබෝදැස්සනක් සුබ දවසක් හැමදෙනාටම. අද 2021 ජනවාරි මාසයේ 9 වෙනිදා සෙනසුරාදා දවස. අදත් අපි COVID-19 එක්ක යන්න ඕනේ. COVID-19 එක්ක තමයි අදත් අපි දවස ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මොකද සමහර අයට උදේ නැගිට්ටම හිතනවා ඊයේ රෑ COVID-19 අවසන් කියලා. එහෙම නැහැ. අදත් COVID-19 තිබෙනවා. මොකද COVID-19 සඳහා ලෝක මට්ටමේ විවිධ එන්නත් හොයමින් ඉන්නවා, විවිධ දේවල් කරමින් ඉන්නවා. හැබැයි අදත් අපි COVID-19 වලින් ආරක්ෂා වෙන්න මුවාවරණය පැළඳීම, නිසි විදිහට දුරස්ථභාවය පවත්වා ගැනීම, නිතර නිතර අත්සේදීම, සෙනග ගැවසෙන තැන් වලට යන්නේ නැතුව ඉන්න එක අද දවසෙත් කරන්න ඕනේ. එහෙම නොතින් අපිට පුළුවන් COVID-19 වලින් අත් මිදෙන්න. මොකද COVID-19 වලින් අත් මිදෙන්න කළ යුතු දේවල් ටික පුරවැසියෝ විදිහට ඔබ කරන්න අවශ්‍යයි. රජයේ පාර්ශවයෙන් කළ යුතු දේවල් ටික කරද්දී ඔබ ඔබේ යුතුයකම වගකීම අද දවසෙත් කරන්න කියන මතක් කිරීම එක අද අපි සුභාරතියේ ප්‍රවිෂ්ඨය ලබා ගන්න. දැන් COVID-19 එක්ක අපේ රටේ ආර්ථිකය යම් තරමකට පස්සට යනවා. අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථිකය පස්සට යනවා. හැබැයි අපි COVID-19 එන්න කලින් ඉඳලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනාධිපතිවරයා විදිහට ඉදිරිපත් වෙනකොට එතුමන් රට හමුවේ ජනතාව හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තබනවා. ඒ තමයි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය. එහි කියනවා අපේ රටේ ආර්ථිකය හදන විදිහ පිළිබඳව. අපි මෙතෙක් ආපු ආර්ථික ක්‍රමවේදයට යම්කිසි වෙනස් හැඩතලයක් එකතු කරමින් විශ්වාසය තබනවා දේශීය නිෂ්පාදකයා, දේශීය ව්‍යවසායකයා, දේශීය ආයෝජකයා පිළිබඳව විශ්වාසය තියලා එහි සඳහන් වෙනවා ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන් දිරිගන්වමින් බලගන්වමින් රටේ ආර්ථිකය හදන විදිහ පිළිබඳව. එහෙම තමයි පසුගිය මහ මැතිවරණයේදීත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බවට පත්වන්නේ. එය 3/2 ජනවරමක් සහිතව රටේ ජනතාව තහවුරු කරනවා. ඉන්න අනතුරු අයවැය ලේඛනය තුලත් මේ කාරණාව අන්තර්ගත වෙනවා. අයවැය ලේඛනයත් පාර්ලිමේන්තුවේදී 3/2කින් සම්මත වෙනවා. දැන් මේ රටේ නීතිය බවට පත්ව තිබෙන්නේ. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ශුද්‍ර මට්ටමේ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන් බලගන්වමින් රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙල පිළිබඳව අපි මේ ගෙවුණු කාල පරිච්ඡේදය තුල ඕනෑතරම් කතා කර තිබෙනවා. හැබැයි මේ කතා කරපු දේවල්, සංකල්ප, මේ න්‍යාය, මේ මහ පොළොවේ හිටවන විදිහ පිළිබඳව අද අපි සුභාරතියෙන් කතා කරනවා. මොකද වඩා වැදගත් වන්නේ අන්නේ කාරණාව. කතා කරන දේවල් ඉතිහාසයේ ඕන තරම් තිබෙනවා. හැබැයි ප්‍රායෝගිකව මහ පොළොවේ ක්‍රියාත්මක වුණු අවස්ථා හරි අඩුයි. ඒ නිසා අපි උත්සාහ කරමු රටේ ආර්ථිකය හදන්න නම් මේ මහ පොළොවේ හරියට හිටව ගන්න. ඒ නිසා අද අපි කතා කරන්නේ දේශීය ව්‍යවසායකයන් බලගැන්වෙන අලුත් ශ්‍රී ලංකාවක් පිළිබඳව සුභාරතියෙන්. අද අපේ සාකච්ඡාවට අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මදිසානායක මහත්මයාට. අයිබෝන් සර්. අයිබෝන්. එතකම අපි ආරාධනා කළා සීමා මායිම් රහිත වෘත්තීය වේදිකේ සංවිධානයේ නිර්මාතෘවර ප්‍රවීණ ව්‍යවසායකයෙක් අපි හැමෝම දන්නේ මහ කුඹලා කියලා අජිත් පෙරේරා මහත්මයාට අපි ආරාධනා කළා. අයිබෝන් සුබ දැසන. අපි කතාව පටන් ගමු ධම්මසේගෙන්. ධම්මස කාලයකට පස්සේ ගුවන් විදුලියට එන්නේ. ධම්මස දැන් අපි මේ දේවල් සෑහෙන කතා කරලා තිනවා මම අර ප්‍රවිෂ්ඨයේදී කිව්වා වගේම. අපි බොහොම කෙටියෙන් මගේ ප්‍රශ්නය අහුවොත් අපි කොහොමද මේ දේවල් හරියට ප්‍රායෝගිකව මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරගන්නේ? සර්ට හිතන විදිහට අපි බොහෝ න්‍යායන් සංකල්ප කතා කරලා තිනවා. දැන් මේ ටික මේ මහ පොළොවේ හිටව ගන්න කොහොමද කියන තැනින් පටන් ගත්තොත්. ඔව් මම හිතන්නේ බොහොම ස්තුතියි ආරාධනා කිරීම ගැන සුභාරති මණ්ඩපයට. මොකද මේ සුභාරතිය කියන්නේ සෑහෙන ඓතිහාසික වටිනාකමක් තියෙන වැඩසටහනක් සහ එහි අර තේමා හඬ ඇහෙනකොටම නිකන් අපිට අර අජිත් විමා ඉස්සෙල්ලා කතා කරා වගේ නිකන් පුංචි කාලේ හපු මුවන් පැලස්ස තේමා වාදනය ඇහෙනවා වගේ.
ඒ තරම් හරිම රොමැන්ටික් මං හිතන්නේ මේක නිර්මාණය කිරීමේදී තිලක් ජයරත්න අපේ හිටපු කෘතහස්ත මාධ්‍ය විද්‍යා විශාල මැදිහත්වීමක් කළා. මට ඔහුත් මතක් කරන මේ හඬ ඇහෙනකොට කෙසේ වෙතත් ඔබ අහන කාරණය මේ දේවල් අපේ සමාජය තුළ නැත්නම් මේ පොළවේ හිටවන්න බැරි ඇයි කියන කාරණය ගත්තොත් ගයන් හිටවන්නේ කොහොමද කියලා අහනකොට මා හිතන්නේ මගේ පැත්තෙන් අහන්න සිද්ධ වෙන්නේ ඇයි එක පැලවෙන්නේ නැත්තේ කියන එක. පැලවෙන්නේ නැත්තේ කියන එක අපි හිටවන හැම දෙයක්ම පැලවෙන්නේ නැහැ. එකක් තමයි මම හිතන කාරණයක් තමයි අපි ගෙනන වැඩසටහන් නැත්නම් ගෙනන ව්‍යාපෘති කොයිතරම් දුරකට මේ ජන සමාජය තුළ අනන්‍යතාවයක් අත්පත් කර ගන්නවාද නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ ජන සමාජය තුළ කොයිතරම් ඒවා ඓන්ද්‍රියද කියන කාරණේ මා හිතන්නේ බරපතලයි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මෙවැනි වැඩසටහන් එහෙම නැත්නම් ගත්තොත් එහෙම ස්වදේශික ජනයා නගා සිටුවීමේ නැත්නම් ස්වදේශික රාජ්‍ය නගා සිටුවීමේ එකිනෙකා හිතන මහා විශ්ලේෂකයන් නැත්නම් මහා දැනුම තියෙන අය සම්පාදනය කරපු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කියන එකේ ඉතිහාසය මා දකින විදිහට නම් ගයන් අවුරුදු 89ක් වෙනවා. මොකද 1931 තමයි අපේ රටේ පාලකයන්ට 70%ක බලයක් හම්බෙන්නේ. ඒවා මේ 70% කියන්නේ මේ තීරණාත්මකම ශේෂ්ත්‍රවල බලය ලැබුණා. එතනින් පස්සේ ගොඩක් අය 48 අල්ලගත්තට මම නම් හිතන්නේ අපි අල්ලගන්න ඕනේ තැන 931. මොකද හේතුව මේ අපේ රටේ අපි මේ කතා කරන තැනකට පත් කරපු නිදහස් අධ්‍යාපන පනත සම්මත වෙන්නේ 1943 මට මතක විදිහට. ඒතර එහෙම ගත්තට පස්සේ 931කින් පස්සේ ඇති වුණු මේ ස්වදේශික උත්සාහයන් ටික තවමත් අසාර්ථකයි වගේ අපිට පේන්නේ. විශේෂම ගත්තොත් එහෙනම් අපි දැන් අවුරුදු 89ක් ගිහිල්ලත් අපි තවමත් හිතන්න පටන් අරන් ඉන්නවා අපිට ගැලපෙන ආර්ථිකය මොකක්ද කියලා. ලෝකෙ දියුණු වුණ රටවල් තමන්ගේ ආර්ථිකය මොකක්ද කියන එක හිතලා සහ ඒවා පැල කළා අවුරුදු 60 ගණක් විතර ගිහිල්ලා. අපිත් එක්ක නිදහස ලබාගත්ත අපිත් එක්ක ස්වාධීනත්වය ලබාගත්ත අය ඒ ගමන අපිට වඩා ටිකක් වේගෙන් ඉස්සරහට ගිහිල්ලා ඒවයි යම් ප්‍රශ්න තියෙනවා නැතුව නෙවෙයි. ඒතර අපිට මට හිතෙන්නේ මේක පැල කරන්නේ කොහොමද නැත්නම් හිටවන්නේ කොහොමද කියලා හිතනකොට එකක් තමයි මගේ පළවෙනි යෝජනාව ආරම්භයේදීම අපි මේ රටේ හදගැස්ම අපි තේරුම් ගන්න ඕනේ. විශේෂම ගත්තොත් එන්න මේ ජනයාගේ තියෙනවා මේ ජන සමාජයකටත් තියෙනවා DNA එකක්. ඒ කියන්නේ ජාන දන්වලක් තියෙනවා. මේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි. ඒතර මේක අපි හරියට අල්ලගෙන තියෙනවාද කියන කාරණේ මට අදටත් ගැටලුවක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ඇත්තටම බලෙන් පැල කරන්න හදන. මේ බලෙන් පැල කරන්න හදන සමහර දේවල් ජනයා අතින් ප්‍රතික්ෂේප වෙනවා. ඒ හිතලා නෙවෙයි ප්‍රතික්ෂේප කරන්නේ. ඔවුනොත් ඒකට මැදිහත් වෙනවා. නිකමට අපි ගත්තොත් එම ලංකාවේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් පටන් ගත්ත ඒකාබද්ධ දිස්ත්‍රික් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල දිස්ත්‍රික් කීයක ක්‍රියාත්මක වුණාද? වාහන ගියා හෙට මෙහෙට බෝඩ් ගහගත්ත වාහන ගියා. ටයි ඇඳගත්ත විශාල මහතුරු ප්‍රමාණයක් සාරි ඇඳගත්ත ඔසරි ඇඳගත්ත නෝනලා ප්‍රමාණයක් තැන් තැන් වල ඇවිද්දා හැරෙනකොට මම හිතන්නේ හම්බන්තොටින්ම පටන් ගත්තොත් අපි දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල IRDP මට මතක විදිහට ඒක මේ කෙටි නමින් හැදින්නුවේ මේ පදුල්ල මොනරාගල මේ ගොඩක් තැන්වල ක්‍රියාත්මක වුණා. නමුත් සමහර ඒ දිස්ත්‍රික්ක අදටත් ලංකාවේ ඉතාමත්ම දුප්පත් දිස්ත්‍රික්ක. ඒ කියන්නේ වැරදිලා තියෙනවා. මට හිතෙන්නේ මේ වැරද්ද සිද්ධ වුණ දේ තමයි අර ගුණදාස අමරසේකර සූරින් කියනවා වගේ අපේ රටේ ජනයාගේ හද බස හරියට අල්ලගෙන නැහැ. අනිත් එක මේ මහ පොළව කොයිතරම් දුරකට වටිනවද කියන එක තේරුම් අරගන්න. මම විශ්වාස කරන දෙයක් තමයි ගයන් අපි කටයුතු කළ යුත්තේ මහ පොළොවටයි අපිට උපත දුන්න මව්ටයි අපේ මව් භාෂාවටයි මුල් තැන දෙමින්. මේ මහ පොළොවට මව්ට නැත්නම් අපේ අම්මට අපේ අම්මගේ භාෂාවට නැත්නම් මව් භාෂාවට කවුරු හරි කරදර කරන්න පටන් ගන්නවා නම් මා හිතන්නේ එවැනි සමාජයකට පැවැත්මක් ඇත්තෙත් නැහැ. එවැනි ආර්ථික වැඩපිළිවෙලකට පැවැත්මක් ඇත්තෙත් නැහැ. එවැනි ආණ්ඩුවකට හෝ පාලකින්ට පැවැත්මක් ඇත්තෙත් නැහැ. ඒවා අනිත් පැත්තෙන් යම්කිසි විදිහකට හැරිලා යනවා. ඉතින් මෙහෙම ගත්තට පස්සේ ඊටම කෙටිම නවත්තනවා මම හිතන විදිහට පැල කරන්නේ කොහොමද කියන එකට නම් මේ මහ පොළොව හරියට තේරුම් ගන්න ඕනේ. මේ මහ පොළොව වෙන මහ පොළොවල් වලට වඩා වෙනස් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේ මහ පොළොවේ තියෙන විභවතා අපි හරියට හඳුනා ගන්නට ඕනේ. එහෙම නැතුව වෙන මහ පොළොවකට වෙන මහ පොළොවට කිව්වේ නැත්නම් වෙන දේශයකට නැත්නම් වෙන තැනකට අදාළ එකක් අපි ගෙනල්ලා මෙහි පැල කරන්න හැදුවට කුරුවල් වෙච්ච ගස් හැදුනවා මිසක් නැත්නම් අර මේ කොළ වෙච්ච ගස් හැදුනවා මිසක නිසි අස්වන්නක් අපිට ලබා ගන්නට බැහැ. අජිත් මගයන් ඒක තමයි මගේ මුල් අදහස. හොඳ ප්‍රවිෂ්ටයක් ලැබෙන්නේ ධම්මදිසානායක මහත්මයාගෙන්. අජිත් පෙරේරා මහත්මයා
දැන් ඔබතුමන් හරි වෙනස්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ මැටි කර්මාන්තය කියලා කිව්වම මැටි කර්මාන්තය සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා හිටියේ ඔය මුට්ටියක්, කලයක්, නෑබිලියක් එහෙම එකක් හදාගෙන ඉන්න. හැබැයි ඔබතුමන් ඒකට වෙනස් හැඩයක් එකතු කරා මැටි කර්මාන්තය තුළ උනත්. ඒක තමයි අපි ධම්මසත් කිව්ව කතාව අපේ රටට අපේ ජානවලට ගැළපෙන වෙනස් විදිහක් එකතු කරලා ආර්ථිකයට යම්කිසි ආර්ථිකමේ වටිනාකමක් දුන්නා. දැන් ධම්මස කියන කතාවටම එක්හසු වුණොතින් මේ පැලේ පැල කරන්න ඕනේ අපේ ජානවලට ගැළපෙන විදිහට. ඔබතුමන්ගේ අත්දැකීමත් එක්ක ගත්තොත් කොහොමද අපේ ජානත් එක්ක, අපේ ඉතිහාසයත් එක්ක, අපේ සංස්කෘතියත් එක්ක, සදාචාරයත් එක්ක මේ කියන දේවල් පැල කරගන්නේ? ගයන් විශේෂ කාරණාවක් මට ඉතින් ගුවන් සංස්ථාවට හැමදාම මට එනකොට ඒකත් එක්ක බැඳීමක් මගේම තැනකට එනවාගේ දැනෙනවා. අනිත් එක තමයි ධම්මත් එක්ක අද මෙතෙන්ට එන්න හම්බෙච්ච එක. මේ එන්නත් කලින් ධම්මයි මාළේ පොඩි සංවාදයකත් හිටියා. ධම්මට මං සවන් දෙනවා. ඒ වගේම ධම්ම පිටින් හිට කියන අදහස් මට වඩා ලෙන්ගතු විදියට දැනිච්ච අවස්ථාවක් තිබුණා. ඒවා සමහරට දේශපාලනික කරුණු නෙමෙයි. සමහර දේවල් මේ මට මතකයි ධම්ම දවසක් කිව්වා මේ ධම්මට දූලා 3 දෙනෙක් ඉන්න හින්දා මං හිතන්නේ ධම්මට ඒක දැනෙනවා ඇති. කෙල්ල 3 දෙනාගේ අර රැලි ගවුන් තුනම අදින්න ගියාම කොච්චර වෙලාවක් යනවද කියලා අම්ම කෙනෙකුට. රැලි ගවුන් තුනක් මැදලා කෙල්ල 3 දෙනෙක් සරසලා ඉස්කෝලේ අරිනවා කියන්නේ වෙනම වැඩන්නේ. වෙනම වැඩක්. හැබැයි ප්‍රශ්නයකට උත්තර හොයනවා නම් කාලය පිළිබඳ රටක් කළමනාකරණය කරනවා නම් රටක කාලය පිළිබඳ, මොකද කාලය කියන්නේ කිසි කෙනෙකුට වැඩි කරන්න බෑ. කාලය වැඩි කරන්න බෑ. ඕන එකක් දාගන්න පුළුවන්. කාලය ෆික්ස්ඩ්. රයිට්. එතකොට හරි සරලයිනේ. කෙල්ල 3 දෙනාට ගවුම් අදින්න වෙලාවක් යනවා නම් ඒක ජාතික වශයෙන් වැඩක් විදියට ගත්තාම ඔය ගවුමේ රැලි ටික අයින් කරන්නනේ තියෙන්නේ. ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණා. පැය දෙකක් අර අම්මගේ කාලේ ඉතුරු වෙනවා. රයිට්. අර මහන ටේලර්ගේ කාලය කොච්චර දෙනවද? ඒ ගවම රැලි වෙනස් කරොත් රෙදි කොච්චර ඉතුරු වෙනවද? රයිට්. උදේට අර කරන යුද්ධේ අර අම්මා ඒවා හොදන්න ගන්න මේ ගයන් සරල රට පැත්තකට තියන්නකෝ. දැන් ඕකට උත්තර දෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? ඔය අර කින සර්කියුලර් එකක් හරි මොකක් හරි ආවලා ඩිසයින් එකක් අරින්න තියෙන්නේ මෙන්න මේකනේ ගවම කියලා ප්‍රශ්නේ දෙන්න. ඒතර ඕක ගන්නකො ජාතියක් විදියට අපි ප්‍රශ්න වලට උත්තර දීපු විදිය. අපි ජාතියක් විදියට ප්‍රශ්න වලට රටකටත් උත්තර තියෙන්නේ ඒ ප්‍රශ්නේ හරියන්නේ නැත්නම් ඒකට කාලය ගත වෙනවා නම් ඒක අඩු කර ඩිසිෂන්ස් රටක පවතින්නේ රටක හෝ ආයතනයක හෝ පෞද්ගලික ව්‍යාපාරයකෝ තියෙන ඩිසිෂන්ස් තීන්දුව නිවැරදි තීන්දුව ගන්නත් ඕනේ. නිවැරදි කාලයකදී හරි ටයිම් එකේදී ඒක විසඳුම දෙන්නත් ඕනේ. රයිට්. එතකොට අපි හුරු වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය ඇතුළේ ජීවත් වෙන. ඒක තමයි අපි කියන්නේ අර මගේ භාෂාවෙන් කියනවා ආතල් එක කියලා. ඒක තමයි ඒක ඇතුළේ තියෙන සතුට. රයිට්. මේ මූණේ ගාගෙන කටේ ගාගෙන මෙහෙම කරලා දැන් මට ඇත්තටම පුරුද්දක් තිබුණා ගයන්. දැන් ගස්ලබු කෑල්ලක් කනකොට මම ඕක පොඩි කෑලි වලට කපලා මේ ගෑරපුවකින් ඇනලා තොල් වල ගෑවෙන්නේ නැති වෙන කටේ දා ගන්නවා. මට ඒක වටේ ගෑවුනහම හරි අමාරුයි. පොත්ත පිටින් මෙහෙම ගාගෙන මෙහෙම කෑවුනහම මට හරි අමාරුයි. රයිට්. මමම කවුරුවත් නොකරත් මමම කපලා මමම බෝල් එකකට දාලා ගෑරපුව මම තියාගෙන මම අත හොදගෙන ඔක්කොම ඇවිල්ලා මම කන්නේ. මට ඒක කන්න දෙන්න කවුරුත් නැහැ. ඒ මොකද්ද? අපිට ජාතියක් විදියට අපි නානවනේ. අපි නානවා. ඇදගෙන නානවා. රයිට්. කන්න ගියාම මෙහි ඔක්කොම ගා ගන්නවා. හරි. දැන් ප්‍රශ්න වලට විසඳුම් දීම කියන්නේ ඒක ලයිෆ් ස්ටයිල් එකක්. ඒක ජීවිතයේ ඇතුලේ තියෙන්න ඕනේ දෙයක්. එතකොට ජාතියක් විදිහට අපිට එහෙම එකක්
නැහැ. ඉතාමත් පැහැදිලිව කියනවා. අපි සංවාදය හරි තැනකට ගෙනියමු අපි. මොකද තවත් විඳවන්න ඕනේ අපි රටක් විදිහට. තවත් මෙතනින් ඉදිරියට මේ ගමන ගෙනියන්න ඕනේ. තවත් මං ධම්මත් එක්ක තවත් පරපුරකට මේ වගකීම බාර දෙන්න ඕනේ අපි. right? අපි අතින් මේ කැපකිරීම කරලා අපි මේක විසඳලා අපි ඊළඟ පරම්පරාවට දීලා ඒ කියන්නේ සාඩම්බර පරපුරක් ලෙස මේක ඇරලා යන්න ඕනේ. නේ ආඩම්බර ගෞරවනීය පරපුරක් ලෙස මේක යන්න. ඒ කාරණාවේදී තමයි මේ සංවාදයේ වඩාත් වැදගත් වෙන්නේ. ඒකෙදි මං කල්පනා කරන්නේ ගයන් විසඳුම පැත්තකින් තියලා විසඳුම සඳහා අවතීර්ණ වෙන ක්‍රමවේදය මොකක්ද කියන එක. විසඳුම සඳහා අපි සාකච්ඡා කරන එකට ප්‍රවේශ වෙන ක්‍රමය මොකක්ද කියන එක. ඒ සංවාදය අපි කරන්නේ මොන පදනමකද ඉඳලා කියන එක. right? එතකොට අපිට කාරණා දෙකක් වෙනවා. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි ගයන් මේ now මේ මොහොත කියන සංකල්පයට අපි එන්න ඕනේ. එතකොට මේ මොහොතෙන් අතීතය ඒක කතා කරනවා කියන්නේම කාලය අපතයාමක්. තේරුමක් නෑ. ඒක එක් වකවානුවල ලෝක අභ්‍යන්තර දේශීය පුද්ගල සාධක මත සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් එතන තියෙනවා. ඒකට එරෙහිව විවේචනය කිරීම, ඒකට එරෙහිව පහර ගැසීම හරහා වෙන්න පුළුවන්. ඒකත් එක්ක සම්බන්ධ එක මිනිහෙක් හරි හිතමනාපයක් හදාගන්න එක. right? මං විශ්වාස කරන්නේ මේ රට ගොඩනැගීම කියලා ප්‍රශ්නේදී මේ සටන අරගලය ගැටුම කියන එක මෙන් ඉදිරියට තියෙන්න ඕනේ කියලා. right? හැම කෙනෙකුටම අපි ඇහුවොත් ඇයි ඔයා මෙහෙම කරේ කියලා එයාගේ version එකක් තියෙනවා. එයාට එහෙම හිතන්න, එහෙම වැඩ කරන්න හේතුවක් තියෙනවා. නේ නැත්නම් අපි ගත්ත ගමන් කියනවානේ මෙයා මේ වාදියෙක්, මෙයා මේකෙක්, මෙයා මේකට වැඩ කරා, මෙයා මේකට මොනවා හරි තේ මිනිස්සු යෙදෙනවනේ ගයන්. මොනවා හරි යෙදෙනවා. හැබැයි ඒගොල්ලෝ එහෙම කරන්න හේතුව හැවුවොත් ඒකට ඒ version එකක් තියෙනවා. එතකොට මං කියන්නේ අපි now කියන තැනට ආවොත් මේ මොහොත. එතකොට අපිට හරි පැහැදිලි ඉතිහාසය අපිට අයින් කරලා දීලා දෙනවා. ඉතිහාසය පිළිබඳ කාරණා කිරීමේදී මං කියන්නේ මගේ මතය ඉතිහාසය කියන්නේ කතන්දරයක්. හරි? කියන්නේ ඔබතුමන් කියන්නේ ඉතිහාසයෙන් ගත යුත්තක් තිබෙනවා නම් මේ ගත යුතු නැද්ද? දැන් අපි ඉතිහාසයේ මහා ප්‍රෞಢ ඉතිහාසයක් පිළිබඳව අපි කතා කරනවානේ. ඉතිහාසය අපි මේවා කරා, අපි වාරි කර්මාන්තයෙන් හරි උසස් තැනක හිටියා, අපි සහලින් ස්වයං පෝෂිත වුණා. ඒ වගේ දේවල් අපිට මේ අලුත් ක්‍රමවේදය තුළ ඇප්ලයි කරලා එහෙම නැත්නම් ක්‍රියාත්මක කරලා යන්න බෑ කියන එකද ඔබතුමන් ඔය කියන්නේ? අපි පසුගිය වකවානුව තුළ මොනවා හරි කතා කරා නම්, සංවාද කළා නම්, ඒ සංවාදයේ 100කට ගත්තොත් ඒ 100න් 99ක්ම තියෙන අතීත පුරාජයරුවක්නේ. අතීතේ අපි මෙහෙමයි, අතීතේ අපි සුවම් පෝෂිතයි, අපි ජපනට ඉස්සෙල්ලා හිටියේ නිදහසට, අපි සිංගප්පූරුවට ඉස්සෙල්ලා හිටියේ, ලී කුවන් යූ අපෙන් අහගෙන හැදුනේ ඕකනේ. ඉතින් මේ පැයත් ඕකට කාලේ ගත කරන්න ඕනේ නෑ ගයා. හරියට. right? අපිත් ඒ වැරද්ද කරන්න හදන්න ඕනේ නෑනේ. හෙට මොකද්ද කරන්නේ? ඒ හෙට කරන වැඩේ සඳහා දැන් මේ මොහොත අපි ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා ඕනේ ගයන්. ගවුමේ රැලි තියෙනවා නම් රැලි අයින් කරන්න ඕනේ. හරි? ඒතර මේ මොහොතේ අපි අසාර්ථකයිනේ. ගයන් අපි කාවවත් සතුටු කරන්න ඕනේ. අපි සතුටු කරන්න ඕනේ අපේ උපන් බිම. right? අපි සතුටු කරන්න ඕනේ අපේ ජනතාව. right? ජනතාව 14ක් මිනිසුන්නේ මෙහෙම ඉස්සරහට ඇවිල්ලා රට වෙනුවෙන් කතා කරන්න අනිත් අය. ඉතින් තමුන්ගේ රස්සා කරගෙන එහෙම ඉන්නවනේ. හැබැයි ඒ වගකීම කවුරුවත් අපිට පවරපු එකක් නෙමෙයිනේ. ගෑන අපි පවර ගත්ත එකක්. එතකොට පවරපු එකක් මගහරින්න පුළුවන් කාට හරි. හැබැයි පවර ගත්ත ඒවා මගහරින්න බෑ. පවර ගත්ත ඒවා කියන්නේ සිය කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් පවර ගත්ත වගකීම් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනේ. ඒකින්ද ගයන් මේ සාකච්ඡාව මෙතනින් ඉදිරියට අපි ගෙනියමු. අනිවාර්යයෙන් මේකට කොහොමද හදන්නේ කියලා. සැබෑ ලෙසම අජිත් පෙරේරා මහත්මයා මහකුඹලා කියන විදිහට අපි now
දැන් සහ මෙතනින් ඉස්සරහට කියන තැනට අපි ගියොතින් දමස දම්මදිසානායක මහත්මයා දැන් ඔබතුමන් කිව්වේ අපිත් එක්ක එකට නිදහස ගත්ත රටවල් අපිව පහු කරගෙන ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා අපි එකතැන නැවතිලාද පස්සට ගියාද කියන එක වෙනම කතාවක්. දම්මදිසානායක මහත්මයා අපි මොකක්ද දැන් රජයේ පාර්ශවයෙන් මේ අපේ අද කතාවෙම ගත්තොත් ඔය අපි කියන ශුද්‍ර සුළු මධ්‍ය පරිමාණ අපේ රටේ නිෂ්පාදක ව්‍යවසායකයෝ ටික හදන්න අවශ්‍ය පහසුකම් ටික දීලා තියෙනවා. ණය පහසුකම් දෙනවා. ඒවට යම් ආපසු ගෙවීමේ කාල පරිච්ඡේදයක් දීලා තියෙනවා. එතකන් යම් සහන දීලා තියෙනවා. දැන් මේ වේදිකාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මෙතුමන් කියන විදිහට මෙතනින් ඉස්සරහට යද්දි මේ වේදිකාවෙන් ඉස්සරහට යද්දි රජයේ පැත්තේ රජයේ වැඩ කොටස කළා. එතනින් පස්සේ නිලධාරීන් සහ රටේ පුරවැසියන් වන මේ ව්‍යවසායකයන් මොකක්ද කරන්න ඕනේ සර් හිතන විදිහට? ඔව් මෙහෙමයි එකක් තමයි කයන් මම කැමති මේ අජිත් නවත්වපු තැනත් එක්ක පොඩ්ඩක් මේ මගේ සාකච්ඡාව ගෙනියන්න. සහ ඊට පෙර මේ අජිත් සහ මම මේ සයිබර් අවකාශයේදී මුණ ගැහුණු මේ සංවාදයකදී අජිත් කියපු කතාවක මගේ ඔළුවේ තාමත් වැඩ කරන හින්දා අජිත් අවධාරණය කරපු කාරණයක් තමයි මේ අපිට තරඟ කරන්න මේ බැරි ශේෂ්ත්‍රවලට අපි යා යුතු නැහැ කියන එක. සහ මේ තරඟ කරන්න බැරි ශේෂ්ත්‍රවලට අපි යා යුතු නැහැ කියන එකෙන් එන තව අදහසක් තමයි අපි තව දේවල් එක්ක සංසන්දනය කරන්නට යන්න ඕනේ. ඒක අරකින්ම ව්‍යුත්පන්න වෙන එකක් කියලා මට හිතෙන්නේ. එකක් තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති වල තියෙන මූලික ගැටලුවක් තමයි වෙන කණ්ණාඩියක් දිහා බලාගෙන තමයි මේ ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ. ඒක සමහර විට ගැලවෙන්න බැරි ඉරණමක්. එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. උදාහරණයක් විදිහට මේ රට දැන් දශක ගණනාවක් තිස්සේ ණය ආර්ථිකයක් උඩ යන්නේ. මේ ලෝකයේ එක්ක සංසන්දනය කරනකොට. අනිත් පැත්තෙන් ගත්තොත් අභ්‍යන්තරිකව රටේ ජනයත් නඩත්තු වෙන්නේ අති දැවැන්ත ණය ආර්ථිකයක් ඇතුලේ. ඒක දරුණු ඛේදවාචකයක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි යම්කිසි කඩේකට බඩු ගන්න ගියාට පස්සේ අපේ පොලිමේ ඉන්න සියලු දෙනාම දික් කරන්නේ තමන්ගේ මේ ක්‍රෙඩිට් කාඩ් එක. ඒ කියන්නේ මේ සල්ලි දීලා බඩු ගන්නව නෙමෙයි ණයට බඩු ගන්නවා. ඒක ස්ටයිල් එකක් කියලා පේනකොට ඇත්තටම ණය. ඔව් මට තේරෙන්නේ නැහැ ඒක ස්ටයිල් එකක්ද ෆැෂන් එකක්ද කියලා. හැබැයි මම නම් ඒක මට සල්ලි නැතුණා මම දෙන්නේ ටිකක් ලැජ්ජාවෙන්. මොකද හේතුව දැන් මේ සමාජයේ වෙන දැන් ඉස්සර ලැජ්ජාවයි දැන් ලැජ්ජාවයි දෙකක්නේ. මම හිතන්නේ මේ කතා කරන එක වැදගත් කියලා මට හිතෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඉස්සර මම කොළඹ ඇවිල්ලා මේ කඩෙන් හාල් අර ගන්නවා කියන එක අපේ අම්මට අප්පච්චිට ආරංචි වුණාම අම්මා කියන්නේ ලැජ්ජ නැද්ද මේ කඩෙන් හාල් ගන්න කියලා. දැන් කඩෙන් හාල් ගත්තේ නැත්තම් ලැජ්ජාව ඒක වෙනස් වෙනවා. ඊළඟට ගත්තොත් එමෙ ඉස්සර අපි බඩුවක් මුට්ටුවක් උකස් තියනවා කියන එක හොරෙන් කරන වැඩක්. ඒ කියන්නේ අපි රත්තරන් බඩුවක් හරි මොකක් හරි අපි හොරෙන් තමයි ඒක කරන්නේ. ඒකට ලැජ්ජා සහගත දෙයක්. නමුත් ඒක දැන් මාධ්‍ය විසින් නැති කරලා තියෙනවා. මේ වැඩි පොලියක් හම්බුණා කියලා පාරේ නටන ගෑනු පෙන්නනවා අපිට මේ තමන්ගේ කනකර බඩු ටික උකස් තියලා. ඒ කියන්නේ අර ලැජ්ජාව කියන එකත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් හරි මම අතෙන්ට ආවොත් එහෙම එක්තරා විදිහකට අපි මේ අපි ගිට ගැලවෙන්න බැරි ඉරණමක් තියෙනවා. අර ණය ආර්ථිකයත් එක්ක එක්තරා විදිහකට අපිට ණය දෙන ආයතන විශේෂයෙන්ම ලෝක බැංකුව මූල්‍ය අරමුදල අනිත් පැත්තෙන් ගත්තොත් අනිකුත් මේ UNDP වගේ මේ වගේ ගොඩක් ඒවා ආසියානු සංවර්ධන බැංකුව මේවා ණය විතරක් නෙවෙයි දෙන්නේ. කොන්දේසි ගොඩකුත් එක්ක. හැබැයි යාළුවට තේරෙන්නේ නැති එකක් තමයි මේ ඒ රටවල් වල මේ සමාජ දේශපාලන සංස්කෘතික සන්දර්භ වෙනස්. ජීවනෝපායන වෙනස් කෙනෙක් කියලා දන්නේ නැහැ හෝ දැනගත්තත් යාළුවට ඒක අදාළ නැහැ. එහෙම එකක් ඇතුලේ වෙන දෙයක් තමයි ගයන් අපි ඉදිරිපත් කරන බොහෝ වැඩසටහන් අපේව නෙවෙයි. තවත් කවුරු හරි එක්ක තරඟ කරන්න. දැන් උදාහරණයක් විදිහට අපිට ඉගෙන ගන්න කියන්නේ අපේ ළමයින්ට ගෝලීය රස්සා වෙළඳ පොළත් එක්ක තරඟ කරන්න. ඉතින් මේක තරඟ කරන්න බැරි වැඩක්. තරඟ කරන්න බැරි වැඩකුත් සහ තරඟ කරන්න අවශ්‍ය නැති එකක්. අපි තරඟ කරන්න යන්න ඕනේ. ඊළඟට අපිට නිෂ්පාදනය කරන්න කියන්නේ කොහොමද? නිෂ්පාදනය කරන්න කියන දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි තේ ගැන හිතමුකෝ. අපි මොනවා කිව්වද? දැන් උදාහරණයක් විදිහට ශ්‍රීමා බෝධියට වඳින එක ගැන කට්ටියට තියෙනවානේ රැඩිකල් බුද්ධිමතුන්ට සෑහෙන විවේචනයක්. මේ ගහකට වඳිනවයි කියලා. හැබැයි ගස් තුනකට වන්දනා කරන්නේ මේක නලතු කරගෙන එන්නේ. පොල් ගහටත් වැන්දා, රබර් ගහටත් වැන්දා, තේ ගහටත් වැන්දානේ. හැබැයි දැන් තේ සම්බන්ධ කාරණේ ගත්තට පස්සේ තේත් එක්ක තරඟ කරන්න අපිට වඩා දක්ෂ වරන්කරුවෝ ලෝකේ හැදිලා තියෙනවා. එතන මොකද වෙලා තියෙන්නේ? දැන් තේ සමාගම් අල සමාගම් වීම පවතිනවා නුවරඑළිය පැත්තේ. තේ ගස් ගලවලා අල හදනවා. මධ්‍යම කඳු කර ඉවරයි සේරම සෝදාගෙන එනවා ගංගාවලට. ඒ නායාමේ එක හේතුවක් මේක. එහෙම ගත්තට පස්සේ මම අජිත් දවසක මතු කරපු කාරණෙත් එක්ක මම ඉස්සරහට යන්න ගියා. ඒක තමයි අපි තරඟ කරන්න ඕන නැති තරඟ වලට අපි පැනලා තියෙනවා.
අනිත් එක තමයි අපි සංසන්දනය කරන්න ඕනේ. නැත්නම් යම්කිසි කැඩපතක් අපිට පෙන්නකොට අපි ඒ කැඩපතෙන් අයින් වෙලා අපි අපේම විදිහක් ගැන හිතන එක අපි නවත්තලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඔබ වචන පාවිච්චි කරගෙන දේශීය ව්‍යවසායකින් කියලා මේ දේශීය ව්‍යවසායකින් වනාහි ජාත්‍යන්තර ව්‍යවසායක මොඩලවල රූකඩ හෝ ආකෘති විය යුතු නැහැ. ඔවුන්ට දේශීය දැක්මක් තියෙන්නට ඕනේ. දේශීය ආර්ථිකය පිළිබඳව ඔවුන්ගේම වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. මම කියන හොඳම උදාහරණේ අජිත්. අජිත් ගත්තට පස්සේ අජිත් තරඟ කරන්න ගියේ නෑ. අජිත් වැඩ කරා. අජිත් එක්ක තවත් අය තරඟ කරන්න ඇවිල්ලා බිම වැටෙන එක වෙනම කතාවක්. අජිත් තරඟ කරන්න ගියේ නෑ. අර සාමාන්‍යයෙන් අපි අහන ඊටාම වැදගත් සහ ජනප්‍රිය කතාවක් නේ කෙනෙකුට තරඟයක් ඇත්නම් ඒ ඇත්තේ Taman සමග පමණයි කියලා. මේක බෞද්ධ මේ දේශනාවෙත් කියනවා මේ අනිත් ඇත්ත එක්ක නෙවෙයි ඔබට තරඟේ තියෙන්නේ ඔබත් එක්ක කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දුවන්න පටන් ගත්ත වෙන ඇත්ත එක්ක. දැන් මේක සරලව ගත්තොත් එimhe සුසන්තිකා ජයසිංහත් එක්ක මම දුවන්න පටන් ගන්නවා වගේ වැඩක්. මට ඒක කරන්න බෑ. සුසන්තිකා මට වට ගණනින් මාව පරාද කළා සුසන්තිකා දුවනවා. දැන් කොහොමද දන්නේ නැහැ. දැන් ඒ දුවන්නේ නැති නිසා. නමුත් අපිට තරඟ කරන්න බැරි සිතුවලට අපි ගියේ. මේක එක වැරද්දක්. මේක මම අජිත්ගෙන් ගත්ත අදහසක්. ඌට නැහැ ගැටි ඒ සම්බන්ධයෙන් මම. අනික් කාරණේ තමයි මේ සංසන්දනයේ සම්බන්ධ කාරණේ. අපි සංසන්දනයෙන් ගැලවෙන්නට ඕනේ. ඇත්ත අර අජිත් කිව්ව එක. සමහරු කොරියාව වෙන්න හදනවා ලංකාව. කොරියාව කරන්න හදනවා. මම නම් කැමතිත් නෑ ඒකට. එහෙම වුණොත් මම වෙන කොහරි හොයාගන්නවා. ඊළඟට සමහරු මේක සිංගප්පූරුවක් කරන්න හදනවා. මම ඒකට කැමතිත් නෑ. මෙන්න මේ කියන මේ මුළුමනින්ම පශ්චාත් කාර්මික ආකෘතිය. පශ්චාත් කාර්මික ආකෘතිය ඔබ්බන්න හදනවා අවුරුදු දහස් ගණනක් තිස්සේ කුසිකාර්මික ජීවන රටාවක් මැදි කරගත්ත. ඒක තමයි සංස්කෘතිය. ඒක මුල් කරගෙන තමයි අපේ සංස්කෘතිය ගොඩනගලා තියෙන්නේ. ඒක අව탁සිරු ලක් කරමින් ඊට පස්සේ කුකුල්ලු දීලා, ඇට දීලා, බීජ දීලා මේක ගොඩ ගන්න බෑ. අති දැවැන්ත ආකල්පමය වෙනසක් අවශ්‍යයි. නැත්තම් කතිකාවක් අවශ්‍යයි. මේ රටේ මේ තිබුණ දේවල් සහ මේ තියෙන දේවල් පිළිබඳව අභිමානයක් ඇති කරන විදිය. උදාහරණයක් කරගත්තොත් එimhe ඇයි කුසිකර්මාන්තෙන් මේ තරුණ ජනයා ඉවත් වෙන්නේ? කුසිකර්මාන්තෙන් ඉවත් වෙන තරුණ ජනයා තමන්ගේ ශ්‍රමය දෙන්නේ රුපියල් 365ට 375ට එක්ක සිකියුරිටි සේවාවට. මේ කොළඹ විශ්වවිද්‍යාලෙ හැම සිකියුරිටි කරනාගෙන් කතා කරලා අහන්නේ යාළුවට දවසකට හම්බ වෙන ගාණ කීයද කියලා. එක්කෙනෙක් මම දන්න කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලේ ඔහු මොණරාගලින් ඇවිල්ලා තියෙන්නේ. ඔහු කලින් අලිහිම බලපු එක්කෙනෙක්. ඔහු කිව්වා ඔහුට අක්කර 5ක ඉඩමක් තියෙනවා කියලා. මං ඇහුවා අයියෝ මෙහි ආවේ කියලා. ඉතින් වතුර නෑනේ, ඇල කැඩුනා, ඇල හැදුනේ නෑ. මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න කියනවා. එතකොට මේ පරණ પરම්පරාව. අලුත් પરම්පරාව වෙනවා මොකටද? ඒ කට්ටියට අභිමානයක් නැහැ. කුසිකර්මයේ තුල. අපි හිතුව මැටි කර්මාන්තය තුල කියලා. අභිමානයක් නැහැ. ඇත්තටම ගත්තොත් මං හිතන්නේ අජිත් මේ දුන්නු ගෞරවයේ මැටි කර්මාන්ත කරුවන්ට ඒක ලොකු හයියක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හිතන්න ලංකාවේ කුරුඳු කර්මාන්ත දැන් වෙමින් තියෙන්නේ මොකද්ද කියලා. තනිකරම සංස්කෘතික ප්‍රශ්නයක් හින්දා අජිත් මේ කුරුඳු කර්මාන්තෙන් තරුණයන් අයින් වෙනවා. කුරුඳු කර්මාන්තෙන් අයින් වෙනවා. ඒතර කුරුඳු වලට මොකද වෙන්නේ? කිතුල් මට සජීවී අත්දැකීමක් තියෙන කාරණේ මම කියන්නේ ලංකාවේ ඒක තරං කරන්න යන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ ලංකාවේ කිතුල් ගස් වලින් භාවිතයට ගන්නේ 15%යි 85%ක් කාගේවත් අවධානයට ලක් නොවි ඔහේ හැදිලා මල් පිපිලා ගස් ටික මැරලා යනවා. හැබැයි මේකට අවශ්‍ය ශ්‍රමය දැන් නැහැ සබරගම් පළාතේ. හේතුව මොකද්ද? සංස්කෘතික හේතුවක්. සංස්කෘතික හේතුවක්. ගොඩක් තරුණයෝ කැමති නැහැ මල් තලන්න එන්න. දැන් මෙහෙම ගත්තට පස්සේ අපේ ඒවා අපි විවිධ කාරණා ඇතුලේ විසි කළා මේ අර නිකන් අර මොන්සැන්ටෝ සමාගමේ යටපැල කරන්න හදනවා වගේ අපේ ස්වදේශික ඉරිකු ටික නැති කරගෙන. හිතන්න අපි බීජ ගේන්නේ මොන්සැන්ටෝ සමාගමෙන්. නැත්නම් බෙහෙත් ගේන්නෙත් එහෙම. මෙහෙම ගත්තට පස්සේ ඔය මොනවා කිව්වත් මම අපේ කමක් වෙනුවෙන් ටිකක් දැනෙන කෙනෙක් මේක අපි නැති කරන් තියෙනවා. එතකොට දේශීය ව්‍යවසායකයන් නම් ඔවුන්ට අඩුම ගානේ ස්වදේශික දෘෂ්ටිවාදයක් ඔවුන්ගේ ඇඟ ඇතුලේ වැඩ කරන්නට ඕනේ. ඒ කියන්නේ මම මේකෙන් කියන්නේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. අපි ඇත්තටම ගත්තොත් එimhe නියම ස්වදේශිකවාදීෙකුට විතරයි ජාත්‍යන්තරවාදීෙක් වෙන්නට පුළුවන්. මොකද ජාත්‍යන්තරය කියන්නේම ස්වදේශිකවල එකතුවක්. නැතුව නිකන් හිස් ඉඩමක ඉන්න මිනිහෙකුට වැටක් මායිමක් ගැන හිතන්න බෑනේ. ඒතර එයාට ස්වදේශික වෙන්න නැත්නම් ජාත්‍යන්තරවාදී වෙන්නට බෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ස්වදේශික නොවි ජාත්‍යන්තරවාදී වෙන්න හදනවා. අසාර්ථකයි. ඒ නිසා මම කියන්නේ දේශීය ව්‍යවසායකයන්ට මම ගෙන යෝජනාව තමයි කරුණාකරලා ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ස්වදේශික වෙන්න. ස්වදේශික වෙලා ඔයගොල්ලෝ ජාත්‍යන්තර වෙන්න. ඕක තමයි මට දෙන්න තියෙන මගෙන් ඉදිරිපත් කරන්න තියෙන යෝජනාව. ඔබ අහන ප්‍රශ්නෙට ගෑන්. හොඳයි. අජිත් පෙරේරා මහත්මයා. අර
අවසන් කරපු තැන ස්වදේශික වෙලා ජාත්‍යන්තරයට යන මම විශ්වාස කරන්නේ ඔබතුමා එතන හිටිය කෙනෙක් කියලා. දැන් අපේ රටේ කරන්න පුළුවන් දේවල් අපි කරන්න ඕනේ කියන තැනට යන්න එපා. දැන් ඒක තමයි මේ අපේ සාකච්ඡාවේ මතුවෙන දේ. දැන් අපි සමහර දේවල් පිළිබඳව අරස කිව්වාගේ මේ හිතලා නැහැ. අපි කෘෂි කර්මාන්තය අපි ගොවිතැන ගැන හිතනවා. හැබැයි ගොවිතැනෙන් අපි අක්‍රයකින් හෙක්ටයාරයකින් ගන්න පුළුවන් අස්වැන්න වැඩි කරගන්න ක්‍රමයක් පිළිබඳව හිතලා නැහැ. වෙන රටවල් අති විශාල ප්‍රමාණයක් ගන්නවා. මට තප්පරයක් දෙන්න ගෑ නේ සෝරිය අජිත්. ඒ වගේම හිතලා නැහැ වගේම අජිත් අපේ සංස්කෘතික වත්කම ගැන අපි තක්සේරුවක් කරලා නැහැ. ඔය කෘෂිකර්මයට ගොවිතැනත් එක්ක කෘෂිකර්ම කියන වචනට මම කැමති ගොවිතැන කියන වචනට. ඒ ගොවිතැනත් එක්ක හැදුණු අති දරන්ත සංස්කෘතික වත්කමක් තියෙනවා. ඒ වත්කම කවුරුත් මම කියන්නේ ස්පර්ශ කළා නැහැ කියලා මට හිතෙන්නේ. සමා වෙන්න මම අජිත් මහත්මයා බොහොම කෙටියෙන් ඇහුවා. දැන් අපි හැමෝම අර කිව්වාගේ මොකක් හරි ව්‍යාපාරයක් නේ කරන්න යන්නේ. දැන් මම මේ පාර්ලිමේන්තුව පැත්තට යනකොට කෙනෙක් පොල් රොටි දැම්මත් තව මීටර 100කින් පොල් රොටි. ඒ දිගටම පොල් රොටි. හැබැයි වෙන එකක් හිතන්න යන්නේ නැහැ. මට ඔබතුමාගේ ජීවිතෙන් ගන්න ආදර්ශයත් එක්ක අපි කොහොමද මේ අපේ රටට ගැළපෙන අපේ සංස්කෘතියත් අපේ දේවල් එක්ක ස්වදේශීය භාවයත් එක්ක ගැළපෙන දෙයක් අපි තෝරාගෙන කරන්නේ කොහොමද කියලා කාට හරි ප්‍රශ්නයක් ආවොත් එයාට මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ මේ කතාවත් එක්කම ගයන් පුළුවන් නම් සුභාරතියක පැය 3ක් විතර කරන්න. මොකද ඒක එළියට ආවට පස්සේ මේ අර කාලේ ආවම මට අවුලක් හැදෙනවා. ගයන් 100,000ක් එකඟයි. සිංහල අවුරුද්දට මට කියලා තමයි තාච්චියට අපේ අම්මා තෙල් දාගත්තේ ඉස්සෙල්ලාම කැවුම උයනකොට. අම්මට කලින් ආච්චි අම්මා මම ආව ඇයි ආච්චියා මේ මට විතරක් කතා කරන්නේ කියලා. ඒකට ආච්චි අම්මා කිව්වා දවල්ට ඉපදිච්ච ඒගොල්ලෝ තෙල් දැම්මහම තෙල් පිච්චෙන්නේ නැහැ කියලා. මං ආදරේකට. කවුරු හරි පඬිතෙක් කියයි දවල් ඉපදුනත් රැට ඉපදුනත් කොහොමද තෙල් පිච්චෙන්නේ කියලා. හැබැයි ඒක තමයි මම පැහැදිලිව රයිට්. ඔය මොන සංවර්ධනය ඇතුලේ ඒක මගේ ජීවිතේ මගේ උරුමය මගේ මේ අරගලය එහෙම ලංකාවක්. ඒක තමයි අපි ජාත්‍යන්තර තමයි. හැබැයි තමුන්ගේ කැලලන්නේ නැති මිනිහෙකුට ජාත්‍යන්තර වෙන්න බෑ. හරිද? රයිට්. මොකද්ද අපේ ආර්ථික වැඩපිළිවෙල? ඉස්සෙල්ලාම මොකද්ද අපේ ආර්ථික වැඩපිළිවෙල? ඊළඟට අපිට රටක් විදියට නව් කිව්වට චුට්ටක් යන්නත් වෙනවා. හරිද? අපි කොහොමද අපේ තරුණයන්ට ව්‍යවසායකත්වය උගන්වන්නේ? අපේ තරුණයන්ගේ ව්‍යවසායකත්වය පිළිබඳ අපි කොහොමද ප්‍රශ්න කරන්නේ? රයිට්. රටේ පෙට්‍රෝලියම් කියලා කෝපරේෂන් එකක් තියෙනවා. කියන ගානකට අපි පෙට්‍රල් ගහ ගන්නවා. සල්ලි වලට පෙට්‍රල් ගේනවා. මාකට් එක ප්‍රශ්නයක් නැහැ නේ. ලංකාවේ පෙට්‍රෝලියම් වලට මාකට් එක ප්‍රශ්නයක් නැහැ. ගණුම් කරුවෝ ඉන්නවා බඩු තියෙනවා. ව්‍යාපාරයේ අසාර්ථකයි පාඩු ලබනවා. හරි? කොහොමද කියන්නේ මේ පරම්පරාවට ලාභ ලැබෙන ව්‍යාපාර කරන හැටි උගන්වන්නේ සහ ඉගෙනීමට අයිතියක් තියෙනවා. රයිට්? ලයිට් බිල කියන ගානක් ගෙවනවනේ අපි කවුරුත් මට මේක ගෙවන්න බෑ කියන්නේ. බෑ කියලා ගෙවනවා. ඔව්. හැබැයි පාරිභෝගිකයෝ ඉන්නවා ගන්න මිනිස්සු වෙනවා බිල් ගෙවනවා හැබැයි පාඩුවේ. අපි ව්‍යවසායකයෝ හදන්න හදනවා. වෝටර් බෝඩ් එක. හරි? වතුර බොනවා නානවා කියන ගාන ගෙවනවා. පාඩුවේ. රයිට්? දුම්රිය යනවා මිනිස්සු ඉන්නවා ටිකට් ගන්නවා පාඩුවේ. ඒකෙන්ද අපේ තරුණයන්ට එක වචනයක්වත් කතා කරන්න එපා. හරිද? තරුණයන්ට කිසිම ආදර්ශයක් නැහැ මේ රටේ සාර්ථක ව්‍යවසායකයන් පිළිබඳ. හරි. දැන් නව් එකට එමුකෝ. මොකද්ද අපේ ආර්ථික වැඩපිළිවෙල? මොකද්ද අපේ ආර්ථික වැඩපිළිවෙල? මම කියනවා මේ රට ගොඩනගනවා නම් ඉතාමත් පැහැදිලිව මම කියනවා. අපි කාටවත් ඒ ගොඩනගන්නේ මොකද්ද ගෝල් පෝස්ට් එක මොකද්ද කියලා දැක්මක් නැහැ. ඒකේ සුවඳ මොකද්ද? ඒකේ හැඩය මොකද්ද? ඒකේ පෙනුම මොකද්ද කියලා. එහෙම එකක් නැති තැනක රටක් ගොඩනගන්න බෑ. මේ ජනතාවට කවුරු හරි එක වචනයකින් හරි අබමලරුණක දොසක් කියනවා නම් මම කැමති නැහැ. ඔවුන් නිර්දෝෂී. රයිට්? ඔවුන් අසරණයි. ඔවුන් අසරණයි. රයිට්? ඒ කියන්නේ රටක නායකයා කියන්නේ රටක නායකත්වය කියන්නේ මේ ජනතාව මෙහෙයවන්න ඕනේ. ඒක මෙහෙයවන්න ඕනේ. ඔවුන් කියන දේ කරાવી. නේ ඔවුන් කියන ආණ්ඩුව කියන දේ නොකරන අපි කාට හරි දකුණෙන් යන්න තියෙනකොට වමෙන් යන්න පුළුවන්ද? රතු ලයිට් එක දාලා තියෙද්දි උතක පන්නන්න පුළුවන්ද? නේ මම ගණන් ගන්නෑ මේක මේ සිස්ටම් මට හරියන්නේ නැහැ කියලා ඔක පාර පන්නන්න බෑනේ. එතකොට කාගේද වැරද්ද? නේ එතකොට මොකද්ද අපේ ආර්ථික මං ඉතාමත් පැහැදිලිව කියනවා. මං
එන්වයරන්මන්ට් තමයි එක. එන්වයරන්මන්ට් එක අදින්න ඕනේ පස්සට. ලංකාව ආපස්සට ගෙනියන්න ඕනේ. ආර්ථික වැඩපිළිවෙලම ඉතාමත් කෙටියෙන් කියන්නේ. ලංකාව බිත්තියට හේතු වෙලා ඉවරයි. ලංකාව බිත්තියට හේතු වෙලා ඉවරයි. හැබැයි මම දැන් බිත්තියට හේතු වෙච්ච හින්දානේ දේශීය කර්මාන්තයට එන්නේ. ඒ කියන්නේ ඩොලර් නැහැ බඩු ගන්න. ඩොලර් නැති හින්දා අපි කියනවා අපි වවමු අපි කමු කියලා. හැබැයි මම කියන්නේ දැන් ඔබතුමා පටන් ගන්නකොට අර කොවිඩ් ගැන කිව්වනේ. මම කියන්නේ මේ ලංකාව සංවර්ධනය කිරීමේදී ගයන් ඔය කොවිඩ් ප්‍රශ්න අරම ඔක්කොම අමතක කරන්න. සල්ලි නැතිකම බිත්තියට හේතු වෙච්ච එක ඔක්කොම අයින් කරන්න. මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා අපි ෆ්‍රෙෂ් අලුතෙන් අපිට රටක් හම්බුණා. අපි කොහොමද මේ අලුත් බිස්නස් එක හරියට කරන්නේ? මේ රට හරියට සංවර්ධනය කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල හදමු. මොකද ඔය ණය අරවමියා ප්‍රශ්න ගත්තාම ඇත්ත වැඩපිළිවෙල හදන්න බෑ. මොකද ණය ගෙවා ගන්නනේ වැඩේ හදන්නේ. ණය ගෙවා ගන්න තමයි අපි වැඩේ හදන්නේ. රයිට්? එතකොට ඇත්ත ප්‍රශ්නේ හම්බ වෙන්නේ නැහැ. ව්‍යාපාරයක වුණත් මම හැමදෙස්සෙම කරන වැඩක් තමයි ව්‍යාපාරයේදී මට මේ ගැටලු ප්‍රශ්න ආවහම මමගේ ඇඳුම මාරු කරගන්නවා. නාලා හොඳට සබන් ගාලා ඕඩි කොලොන් ටිකක් ඔලුවට දාලා මං අඳගෙන ඇඳුම මාරු කරගන්නවා. මම අලුත් මිනිහෙක් විදියට අර ප්‍රශ්නේ දිහා ෆිසිකලි මෙන්ටලි යනවා. දැන් මේකේ මේ ප්‍රශ්නේ අරගෙන සාකච්ඡා කරන්න ගියහම ගිලෙනවා විතරයි අපි. ඒතර මං කියනවා ලංකාව ලෝකේ අතිශයම සුන්දරම රයිට්. ඒ කියන්නේ අපි විතරමයි අපි වගේ වෙන කවුරුත් නැහැ. එහෙම රටක් විදියට අපි මේ ලෝක සිතියේ මේ ස්ථානගත කරනවා නම් අපිට තියෙන ප්‍රබලම ආයුධය මොකද්ද? ප්‍රබලම අවිය මොකද්ද? මේ පරිසර පද්ධතිය, මේ බිම. කාටද පුළුවන් ඒක තරඟ මීට වඩා හොඳ ලොකු දේවල් ඇති? මේක වෙන රටක්, වෙන භූමියක්, වෙන පරිසර පද්ධතිය. අලියා, ගහකොළ, බල්ලා, පූසා නේ මේ මහා පරිසර පද්ධතියක්. මෙතන ඉඳලා අතන යනකොට සීතලයි ඔය කියන නේ ගංගාවල් 100 ගාණක් ගලනවා, වතුර තියෙනවා පරිසරයේ. අනාගත ලෝකේ වටිනාම අලවි භාණ්ඩය තමයි ස්පේස් පරිසරය. මිල නොහැකි කිසි කෙනෙකුට තරඟ කළ නොහැකි අවිය තමයි තමුන්ට අයිති මේ පරිසර පද්ධතිය. ඉතාමත් පිරිසිදු ඔක්සිජන් ටික මේ අලියා මට වෙලාවට හිතෙනවා ගයන් මේ අලිය නැතුව වලි කුකුලා කොහොමද ආවේ කියලා මේ ජාතික මේකට හරි මට නම් අලිය නැති රටක් ගැන මේ මට ඒක මහා භයානක හීනයක්. මම අදටත් මේ පාරේ අලියෙක් යනකොට ගයන් මම වාහනේ නවත්තලා බලන් ඉන්නවා ඒ රිද්ම් එක ඒ ලතාව එයාගේ කකුල් වැඩ කරන විදිය හොඳ මේක පුංචිම ළමයෙක් වගේ මම මේක විඳිනවා. හරි. ඒකට අපේ ප්‍රධානම අවිය තමයි චීනට තියා මොකෙකුටවත් ඒක අභියෝගයට ලක් කරන්න බෑ. මට ඔය කවුරු කිව්වත් මේක අරය අත්පත් කරගන්නවා කියලා මේක අත්පත් කරගන්නවා කියලා එහෙම කරන්න බෑ. එහෙම කරන්න දෙන්නෙත් නෑ. හරි. ඒකෙන් හොඳට මතක තියාගන්න ඕනේ. ලංකාව ලෝකේ තියෙන දියුණුවම පාරිසරික පද්ධතිය විදියට පස්සට ගෙනියන්න මොනවද කරන්න ඕනේ? පස්සට යෑම තමයි ආර්ථික ව්‍යාපෘතිය. තරඟයෙන් සහ මුලින්ම ඉවත් කරලා ලංකාව අදින්න ඕනේ පස්සට. ඇඳුම් අඳින ඔක්කොම අතර නිරුවතින් ඔබට ඉන්න පුළුවන් නම් ඒක තමයි ෆැෂන් එක, ඒක තමයි ස්ටයිල් එක, ඒක තමයි මාකට් කරන්න පුළුවන් ලොකුම එක. හරි? ඒකෙන් හොඳට මතක තියාගන්න ඕනේ. මීට අවුරුදු 50කට කලින් ලංකාව තිබිච්ච වනගහණයට ලංකාව ගෙනියන්න පුළුවන්. සුද්ධ එන්න කලින් තිබිච්ච තත්ත්වෙට මැද කඳු කරය ඇදලා දාන්න පුළුවන්. අර අපේ ලස්සන කාන්තාවන්ගේ නිල් පාට කෙස්වලු වගේ ගලාගෙන යන ගංගා පද්ධතිය නැවත. මේක දැන් ඕක දැන් උටෝපියානෝ නොකෙරෙන කරන්න පුළුවන් නේ? ඒක තමයි මේ ලංකාවේ තියෙන මම දන්නේ මේක පාවිච්චි කරන්න ඕන හොඳම භාෂාව ඇතුළේ ඉන්න මම කල්පනා කරනවා. හරි? පොදු භාෂාවක් ඇතුළේ. කතාවන්නේ ඕක කෙරෙන්නේ නැහනේ. ඕක කරන්න හැදුවානේ. අරයත් ඕක කරන්න හැදුවානේ. නේ? නෑ ඒක හරියන්නේ නැහැ. මේක කරන්න පුළුවන්. ගවුමේ රැලිටි එක අරින්න බැරිද? නෑ ගවුමේ රැලිටි එක හෙට උදේට අරින්න බැරිද?
උතන පැයක් සේව් කරන්න බැරිද? අධ්‍යාපන දෙපාර්තමේන්තුව නැත්නම් ජනාධිපතිට තියෙන කතා කරලා ගවර්නමන්ට් එල ටික අයින් කරපළා. එච්චරයි. මං කියන එක තමයි සර්කියුලර් එක. එතුමා කිව්ව එක සෙට. හෙට උදේට පැයක් ඉතුරුයි අම්මගේ. මීටර එකක් එක ගවුමකින් මීටර එකක් රෙදි ඉතුරුයි. decisions right? එතකොට ලංකාව ආපස්සට ගෙනියන්න ඕනේ. right? වතුර ටික ආපහු ලස්සන වෙන්න අරින්න ඕනේ. මේවා කරද්දි තියෙන එකම උපක්‍රමය මොකද්ද? අනිත් එක මොකද්ද? right? මේ පාරිසරික පද්ධතිය පස්සට ගෙනියන්න ඕනේ. දැනුම අධ්‍යාපනයේ ලෝකෙ දියුණුම විශ්වවිද්‍යාල පද්ධතිය අධ්‍යාපනයේ මේකට අරින්න ඕනේ. මං කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු ගෙදර බල්ලෝ හදන විදිය තියෙනවානේ. ඒ විදියට තමයි අපේ ආර්ථික වැඩේ හදන්න ඕනේ. ඒ කියන්නේ බල්ලාගේ ඇතුලේ තියෙනවා බුරනවා ඔක්කොම කරනවා බල්ලා අර කැත කරන වැඩේට පාරට එක්ක යනවා. හරි? එහෙමනේ මං කියන්නේ ඒක තමයි ආර්ථික වැඩපිළිවෙල. මේකස්සේ කම්පියුටර් හදන්න ඕනේ මේ පොළව හාරන්න ඕනේ. අපි කාන්තාව ටිකක් රට යවලානේ මේක ජීවත් කරවන්නේ. කාන්තාව ටිකක් රට යවලා ඒ සල්ලි වලින් මේක ජීවත් කරනවා නම් ඊටාම දියුණු උගත් මිනිසුන් ලෝකයට මං කියනවා උපදිනකොටම પાස්පෝර්ට් එක දෙන්න ඕනේ කියලා උපැන්න සාතිකේ නෙමෙයි මිනිසුන්ට අපේ මිනිසුන්ට දියුණු දැනුම තියෙන මිනිස්සු ලෝකෙට යවන්න ඕනේ. කම්පියුටර් එකේ ගිහිල්ලා හදන්න නේ අර බල්ලාගේ අර කැත ටික එහෙ දානවා වගේ එහෙ දාලා සල්ලි ටික අරන් මෙහෙට එන්න. ප්‍රශ්න එතකොට අපේ මිනිස්සු ඉගෙනගෙන රට ගියොත් එතකොට අපේ මිනිස්සු නැති වෙනවනේ කියලා කියන. නෑ කවමදාකවත් නැති වෙන්නේ නෑ. ඒ මොකද එයා දන්නවා ජීවත් වෙන්න ඕන හොඳම සතුට තියෙන්නේ මේ බිමේ. හොඳම පරිසරයේ මෙතන. එයා කෙටි කාලින රස්සාවකට යන්නේ. right? එයා ගිහිල්ලා මේකට සල්ලි ගෙනෙයි. right? ඒකින්ද මොකද්ද අපේ කර්මාන්තය? රීජෙනරේටිව් ඕගනික් ෆාමින් ලෝකේ විශිෂ්ටම රසායනික ද්‍රව්‍ය නැති කෘෂි කර්මාන්තය. ඔය දෙක තමයි ගයන් තියෙන්නේ. ඔය දෙකට අනුව සංවාදය අරගෙන යන්න ඔය දෙකට පුළුවන් මේ රට ලෝකේ අති විශිෂ්ටම රාජ්‍ය බවට පෙරලන්න. හොඳයි. අජිත් පෙරේරා මහත්මයා ඔබතුමන්ගේ කතාව අලුත් හැඩයක් අපේ ඉතිහාසයත් එක්ක අපේ ඉතිහාසයේ තිබුණු දේවල් එක්ක වර්තමානයට ගලපා ගැනීම පිළිබඳව ඔබතුමන් කියන්නේ. හැබැයි ධම්මස දැන් අද වෙනකොට අපේ තරුණ පරම්පරාව හරි වෙනස් තැනක ඉන්නේ. අර සර් කලිනුත් කිව්වා වගේ කෘෂි කර්මාන්තයත් එක්ක තමන්ගේ පාරම්පරික කුරුඳු ටිකත් එක්ක තල් ටිකත් එක්ක හැප්පෙන්න යන්නේ නැහැ. ඒ බොහොම පහසුවට තරුණ පරම්පරාව පිරිමියෙක් නම් ත්‍රිවිල්ලයක් අතට ගන්නවා. ගැහණු දරුවෙක් නම් තමන්ගේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනය ගන්නේ නැත්නම් අර අපි කියන කර්මාන්ත ශාලාවකට ගාමන්ට් එකකට යනවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. වැඩිදුර අධ්‍යාපනය ලැබපු කෙනෙකුත් කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරන්නේ. දැන් අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන උපාධිය ගන්න දරුවත් කොළඹින් සබරගමුවෙන් කැලණියෙන් කොහෙන් ගත්තත් මේ අවසානයේ රජයේ රස්සාවක් හරි කවුරු හරි ගාව රස්සාවක් ඉල්ලන්නේ. මේ ව්‍යවසායක විදියට එන්න හරි අකමැත්තක් දක්වනවා. ඇයිස මෙතන මෙහෙම වෙලා තියෙන්නේ? එහෙම ඉගෙන ගත්ත දරුවෝ ටිකත් මෙහෙමනම් සාමාන්‍ය පුරවැසියාගේ තත්ත්වයේ ඊට වඩා ගොඩක් පස්සේ තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම ඉගෙන ගත්ත දරුවත් රටේ සාමාන්‍ය පුරවැසියාත් මේ කියන ප්ලැට්ෆෝම් එකෙන් ප්‍රයෝජන ගන්න මොකක්ද කරන්න ඕනේ? එකක් තමයි මේ ගයන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කියන්නේ මුළුමනින්ම අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක්. ඒක අපි පිළිගන්නට ඕනේ. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල වලින් තොග ගණනින් සහතික දීලා කට්ටිය එළියට යවනවා. ඒ වගේම ගත්තාට පස්සේ කියන්නේත් කොහොමද? වෙළඳපොලේ තරඟ කරන්න පුළුවන් දැනුමක් අරගෙන යන්න අතායපව තරඟය තමයි. ශිෂ්‍යත්වයෙන් ඉඳන් තරඟේ පටන් ගන්නවා. ඊට පස්සේ උපාසහතිකයක් දෙනකොට කියනවා අපි මේ නිර්මාණය කරන්නේ වෙළඳපොලට ගැලපෙන අය වෙළඳපොලත් එක්ක තරඟ කරන්න කියලා. වෙළඳපොලත් එක්ක තරඟ කරන්න නෙවෙයි අපි මිනිස්සු හදන්න ඕනේ. ඥානය උත්පාදනය කරන්න පුළුවන් විතරයි අපි මිනිස්සු හදන්න ඕනේ. ඒ කියන්නේ මෙතනට යනවා නම් අධ්‍යාපන ක්‍රමයක් වෙනස් වෙන්න ඕන කියන එක බරපතල විදිහට මේ අධ්‍යාපන ක්‍රමය තුල දැන් ඔබ කිව්වනේ දැන් ඉන්න තරුණයන් ගත්තාට පස්සේ උන් යනවා කියලා එක ඒවට නැත්තම් ඇගලුම් කර්මාන්තයට එහෙම නැත්තම් ගත්තොත් එහෙම ත්‍රිවිල් රස්සාවලට නැත්තම් සුපර් මාකට් චේන් එකට එහෙම නැත්තම් ආරක්ෂක සේවයට ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ඔවුන් අත මුදලක් යම් කිසි විදිහට ගැවසෙන්න පුළුවන්. නමුත් අති දැවන්ත ආතතියකින් උන් ජීවත් වෙන්නේ. විශාල මේ කියන්නේ ඒක කෙලවර විසාදිය. ඉතින් ඒ හින්දා මේ තරුණ පරම්පරාව ගැන අර අජිත් කිව්වට චෝදනා කරන්න හොඳ නැහැ කියලා චෝදනා ඇත්ත. මම වෙනස් කර ගන්නවා. ඒක චෝදනා කරන්න හොඳ නැහැ. මොකද මේ තරුණ පරම්පරාව හැදුවේ කවුද? මේ මට්ටමට මේ තරුණයන්ව හිතන්න මතන්න බැරි සංකල්ප නැති අදහස් නැති රොමැන්ටික් නැති
මේ පරම්පරාව හදපු අයට අපි චෝදනා කරන්නට ඕනේ. ඒක දශක ගානක් තිස්සේ ගානට හදලා ලෝකෙට ඕන විදිහට ඔය කියන මැෂින් වලට ඕන විදිහට හදලා තියෙනවා. අර චාර්ලි චැප්ලින්ගේ මොඩර්න් ටයිම් ෆිල්ම් එකේ වගේ. හරි. මැෂින් ටිකක් හදලා තියෙනවා. හරි. ඒක එකක්. මම හිතන්නේ මේ ගයන් අපි ව්‍යවසායකත්වය ගැන කතා කරනකොට මට මම දන්නේ ඔය දෙන්න මේකට මොකක් කියයිද කියලා. මම පිළිගන්නේ නැහැ රටකින් සියලුම අය මේ ව්‍යවසායක වෙන්න ඕනේ කියලා. ව්‍යවසායක වෙන්න ඕනේ නැහැ. එහෙනම් අපිට රාජ්‍යයක් අවශ්‍ය නැහැ. මේක රටක් වගේම රාජ්‍යයක්. රට රාජ්‍ය කියන එක අපි වෙන් කරගමු. මගේ විශේෂ හින්දා කියනව නෙමෙයි මේක. හරි. මේක රටක්. අජිත් කිව්වා වගේ ලෝකේ තියෙන මේ සුන්දරම රටක්. මේක වෙනස්. ඒ කියන්නේ මේක සංසන්දනය කළා නෙමෙයි. ඒ කියන්නේ මේක තවත් රටක් එක්ක සංසන්දනය කරන්න ගියොත් එහෙම මේ රට වගේ තව රටවල් නැහැ. මේකම තමයි මන්නම් කියන්නේ අපි ආයෝජනය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ රට වෙනස් වීම, මේ රට අමුතු වීම. හරි. එහෙම ඒක එකක්. එතකොට සේරම ව්‍යවසායක වෙන්න ඕනේ නැහැ කියන එකෙන් මම අදහස් කරන දේ තමයි රටක රාජ්‍ය තිබෙන්නේ රටේ ඉන්න ජනයාව රැක බලා ගන්න. ඒ රැක බලා ගැනීමට අවශ්‍ය ධනය, සම්පත් ප්‍රමාණය නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම රාජ්‍යක වගකීමක්. මිනිස්සු රාජ්‍ය හදාගත්තේ ඒකට. නැතු මේ කීප දෙනෙකුට සතුටින් ඉන්න නෙවෙයි. කීප දෙනෙකුට මේ රජකම් කරන්නත් නෙවෙයි. කීප දෙනෙකුට මේ නිලධාරිකම් කරන්නත් නෙවෙයි. කීප දෙනෙකුට ව්‍යාපාර කරන්නත් නෙවෙයි. රාජ්‍ය හදාගෙන තියෙන මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන්. එතකොට අර රට කියන එක ගත්තට පස්සේ රට තුල ඉන්න මිනිස්යන්ගෙන් යම්කිසි ප්‍රමාණයක් තීරණාත්මක ව්‍යවසායකන් වලට යොමු වෙනවා. හරි. එතකොට යම්කිසි පිරිසක් ඒවා පරිභෝජනය කරන්න බවටත් පත් වෙනවා. එහෙමයි සමාජයක ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට රස්තියාදුකාරයෝ කියලා අපි නිකන් නරක වචනයක් තියෙනවානේ. ඒ රස්තියාදු ගහන්නේ කාර්ය හොඳ වැඩක්. සමාජික රස්තියාදුකාරයෝ ඉන්න ඕනේ. සමහර දාර්ශනිකයෝ කියන්නේ දැවැන්ත රස්තියාදුකාරයෝ. ඒ රස්තියාදු ගහපු නිසාමයි එවැනි දාර්ශනිකයන් ලෝකෙට ආවේ. එහෙම ගත්තට පස්සේ ගයන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ ව්‍යවසායකයන්ට උදව් කරනවා කියන එකේදී සාර්ව සහ සුද්ධ මට්ටම කියලා දෙකක් තියෙනවා. ඒතකොට සාර්ව මට්ටමේ ගත්තට පස්සේ රටක ආර්ථික දැක්ම මොකක්ද කියලා හරියට තීරණය කරන්න ඕනේ. ඒ දැක්මේ පදනම තමයි අජිත් පැහැදිලි කරේ. එකක් තමයි මේ රට වෙනස් රටක්. මේ රටේ සේරම බදා ගන්න යන්න හොඳ නෑ. අර අඹ ගෝණියක්ම බදාගත්තට අපිට අඹකට දෙක තුනක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපේ රට ගැලපෙන දෙකක් හෝ තුනක්. අජිත් දෙකක් මතු කරා. එකක් තමයි මේ ස්වභාවික පරිසර පද්ධතිය කොහොමද අපි වත්කමක් විදිහට පාවිච්චි කරන්නේ කියන එක. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මම හිතන්නේ අජිත් මතු කරේ ඓන්ද්‍රිය කෘෂිකර්මය සම්බන්ධ. මොකද මේ කෘෂිකර්මය කියන එක කවුරු හරි කඩාගෙන යන්න හදනවා නම් මේ රටේ ඒක මේ රට නෙවෙයි. ගිහිල්ලා වැඩකුත් නැහැ. මොකද හේතුව අපේ දැවැන් කෘෂිකර්මයේ මැදි කරගත්ත මහා දැවැන්ත සංස්කෘතියක් තියෙන්නේ. ඒ සංස්කෘතිය හයියත් එක්ක තමයි කෘෂිකර්මය ඉස්සරහට යන්නේ. ඒතර ඒකෙදි මේ ඓන්ද්‍රිය කෘෂිකර්මයේ සම්බන්ධ කාරණේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඇයි මේකට ඔබ අහන්නේ මේ තරුණයන් වෙන්නේ නැත්තේ ඇයි? ඉතින් එන්නේ නැති හේතුව තමයි මම නිකමට හිතන්න මම ගයන් ඔබ මාධ්‍යවේදියෙක්. ඒ නිසා මේක හොඳටම වැටහෙයි. මේ රටේ මාධ්‍ය හිතට ගත්තොත් අර අජිත් කෝනේ රතු ලයිට් එක වත් වුණාම අපි වාහනේ දාන්නේ නැහනේ. හැබැයි මේ රටේ මාධ්‍ය කොයිතරම් දුරකට මේ රටේ තරුණ ජනයා තාමත්ම මේ සරල නැත්තම් හිතන්න මතන්න බැරි පුජ්‍යලම් පිරිසක් බවට පත් කරාද කියලා. මේ රටේ ටෙලිනාට්‍ය සංස්කෘතියට බැරිද මේ රට හදන්න? මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න? මේ රටේ channel ටික තීරණයක් ගත්තොත් එහෙම අපි වගකීමක් විදිහට මේ රටේ ජනයාව සංස්කෘතිමය වශයෙන් සාහිත්‍යමය වශයෙන් ගොඩනැගීම සඳහායි අපේ ටෙලිනාට්‍ය කලාව පාවිච්චි කරන්නේ කියලා හිතුවොත් එහෙම නැවත වතාවක් කඩුල්ල වගේ ටෙලිනාට්‍ය හැදෙනවනේ. වෙදහමිනේ වගේ ටෙලිනාට්‍ය හැදෙනවනේ. දනුබස් නමානේ වගේ ටෙලිනාට්‍ය හැදෙනවනේ. ඒවා මේ channel වල පෙන්නනවනේ. නැත්තම් ගිරිකුල වෙන්නට පුළුවන්, මත්දහන වෙන්නට පුළුවන්, සුමිත් රත්නායකගේ මේ දැන් යන මහ පොළොව වෙන්නට පුළුවන්. මේවා හැදෙන මේවා තනි වෙලා තියෙන්නේ. ඒතර එහෙම ගත්තට පස්සේ එවැනි මහා මෙහෙයුමක් නැහැ අපේ රටේ. මෙහෙයුමක් නැහැ. මෙහෙයුම එන්න ඕනේ අර ස්වදේශිකත්වයේ මැදි කරගෙන. ස්වදේශිකත්වයේ මැදි කරගෙන. එහෙම ආවට පස්සේ ওই තරුණයන් එන්න හිතන්නේ නැති කලාපවල රොමැන්ටික් ගුණ හැදෙන්න පටන් ගන්නවා. දැන් ඉස්සර ගොඩක් මම හරි ආසයි අර අජිත් කීප එක මේ ආච්චි අම්මා තෙල් දාන්න කියනකොට තාච්චියට ඇයි මන් දාන්නේ කියලා අහනකොට දෙන උත්තරේ දවල් ඉපදුන කෙනෙක් තෙල් දැම්මොත් තෙල් එච්චර පිච්චෙන්නේ නැහැ කියලා. දැන් ඔය වගේ කතාවක් තියෙනවා නේ. දැන් අපි වතුර ඉල්ලනකොට අපේ අක්කලා වතුර දෙන්නේ නැහනේ. කියලා වකරන බොන්න. එතකොට අපි කියනවා උකුස්සෙක් වෙයි වතුර දෙන්න කියලා. දැන් මට අපේ අම්මා කියලා දීලා තියෙන දේ තමයි කෙනෙකුට වතුර දුන්නේ නැත්නම් වතුර දුන්නේ නැති එක්කන උකුස්සෙක් වෙනවා කියලා. පස්සේ කාලෙක මම ඔක හොයලා බලනකොට ආනමඩුව පැත්තේ කියන්නේ ඇටි කුකුලෙක් වෙනවා කියලා.
මාතලේ පැත්තේ කියන්නේ කෑඳත් එක්ක වෙනවයි කියලා. ඉතින් ඔහොම ගත්තට පස්සේ මට මේක වැදගත්. අපේ මගේ මිත්‍රයා මහාචාර්ය සරත් කොටගම කුරුල්ලන් ගැන සෑහෙන එක්ස්පර්ට් කෙනෙක්. හැබැයි එයා කියනවානේ උකුස්සා පහළට බහින්නේ ගොදුරක් ගන්න කියලා. හැබැයි අපේ අම්මා කියලා තියෙන්නේ එයා කෑ ගහලා පහළට බහින්නේ වතුර තැනකට පහළට බහිනකොට ඒවා වැලි ගොඩක් වගේ පේනවා කියලා. මට මේක වැදගත් සරත්ගේ විද්‍යාත්මක ධර්මයට වඩා. මොකද හේතුව මගේ අම්මා මැසේජ් එකක් දෙනවා වතුර දීපල්ලා දුන්න නැත්නම් කුස වෙනවා කියලා. මං හිතන්නේ මේක අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අපි කියන්න ඕනේ. ලංකාවේ කෘෂිකර්මය විනාශ කරපැටි මං කියනවා. බදුල්ලේ කොලනිය කියලා කියන්නේ අජිත් මගේ කොලනිය. මං ඒ කොලනිය එක්කෙනෙක් බදුල්ලේ ජනපදේ. බදුල්ලේ ජනපද කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනුව නිග්ලෙක්ටඩ් කොලනියක්. ඇයි ඒක නිග්ලෙක්ටඩ් උනේ? ඒකට වතුර දී ගන්න බෑ. ඉතින් ඒ නිසා දවසම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ලෝක ජල දිනය නිමිත්තෙන් දේශනයකට ගියා. ගිහිල්ලා මං කිව්වා මේ ගොඩනැගිල්ලට සාප කරමින් අවුරුදු 20 ගානක් මං විශ්වවිද්‍යාලයට ගියා. මොකද මේ ගොඩනැගිල්ල හිටපු අය අපේ ගමට වතුර දුන්නේ නැහැ. මම බලාගෙන ඉන්නවා තව අවුරුදු 20ක් විතර ජීවත් වුණොත් මේ ඉහළ අහසේ කෑඳත්තෝ උකුස්සෝ මේ ඇටි කුකුල පියාඹන හැටි බලන්න. ඇයි? වතුර දුන්නේ නැති අය මරුණට පස්සේ කැරකෙනවනේ මේ ජාවත්තට උඩින්. මේ මගේ අම්මගේ දැනුම. මම කියන්නේ මේ ගයන් අපි කුසිකර්මයේ නැවත ඔය කියන ඉන්ද්‍රිය ගොවිතැන රොමැන්ටික් කරණය කරන්න ඕනේ. කියන්නේ අරුමැසිකරණය කරන්න ඕනේ. ඒ කාලේ මිනිස්සු ජනකවි කිව්වේ නැත්තම් තණ්ඩලේ දෙන්න දෙපොළේ දක්වනවා කිව්වේ හරි නැත්තම් අඳුර පෑවේ හරි තමන් කරන වෘත්තිය රොමැන්ටික් කරන්න. දැන් වෙලා තියෙන දේ තමයි මේක මුළු මනින්ම පැත්තකට විසිකල්ලා සාමාන්‍ය තරුණයා ගොළුවට දාලා තියෙනවා උඹලට රොමැන්ටික් ලෝකයක් තියෙන්නේ කම්පියුටර් එක ඇතුලේ ටෙලිෆෝන් එක ඇතුලේ එහෙම නැත්නම් ගෙදරින් ඉඳන් වැඩ කරන එක ඇතුලේ රස්සාවට ගිහිල්ලා වැඩ කරන එක ඇතුලේ නෙවෙයි මේක ඇතුලේ තරුණයාව මුළු මනින්ම මැෂින් එකක් බවට පත් කරලා තියෙනවා. මට නම් මතක් වෙන්නේ මම අපි මේ අහගෙන තරුණයන්ගෙන් මම ඉල්ලා හිටනවා පුළුවන් නම් ඔයගොල්ලෝ බලන්න චාලි චැප්ලින්ගේ මොඩර්න් ටයිම්ස් කියන චිත්‍රපටිය. කාර්මික විප්ලවයෙන් පස්සේ මිනිස්සුන්ව මැෂින් කරපු හැටි. ඒ වගේ අපේ රටේ තරුණ ජනයා මුළුමනින්ම අපේ දේවල් වලින් ඈත් කරලා තියෙනවා. ඉතින් මේකට කවුද මැදිහත් වෙන්න ඕනේ? මැදිහත් වෙන්න ඕනේ රාජ්‍ය. රාජ්‍ය වෙනුවෙන් කවුද මැදිහත් වෙන්න ඕනේ? බලයටපත් වෙන ආණ්ඩු. මේ ආණ්ඩු මේ මහ පොළොවත් එක්ක රණ්ඩු වෙන්න යන්න හොඳ නැහැ. මහ පොළොවේ වගුරුබිම්, මහ පොළොවේ වනාන්තර, මහ පොළොවේ මේ දියවුල්පත් මේවත් එක්ක රණ්ඩු කරන්න යන්න හොඳ නැහැ. එහෙම නැත්නම් අර මේ වැක්කරන දියාගලක් දැක්ක ගමන් මේ විදුලි බලාගාරයක් හදන්න යන්නේ කොහොමද? පෞද්ගලික මුදලාරි කෙනෙකුට මේක දෙන්නේ කොහොමද වගේ ඒවා හිතන්න යන්න හොඳ නැහැ. මේ මහ පොළොව වටිනවා. ඒකම මුලින්ම කිව්වේ ගයන් මහ පොළොවයි, අම්මයි, මව් භාෂාවයි. මේ තුන හරියට තේරුම් ගත්තොත් මේ තුන හරියට මේ තරුණ ජනයාට තේරුම් කරලා දුන්නොත් අපේ අධ්‍යාපනය එක කරන්නේ නැහැ. කොටින්ම කියන්නේ අපේ අධ්‍යාපනයෙන් හදන්නේ හිරකාරයෝ, මංකොල්ලකාරයෝ, මිනිමරෝ මිසක් විනයානුකූල මිනිසුත් නෙවෙයි. ඒක පාරදී පේනවා අපිට. ඒ කියන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ කිසිම ආකාරයකින් යහපත් මිනිස්සෙක් හදන්නේ නැහැ. විභාග පාස් වෙන මිනිස්සෙක් හදනවා. ඒ මිනිස්සයා එහෙටත් නැහැ මෙහෙටත් නැහැ. ඒ නිසා මේ තරුණයන්ව නැවත අපේ කමට මම හරි ආසයි අජි කියපු කතාවට අපිට යන්න ඕනි පස්සට. ඒ මම කියන්නේ ඒ යන පස්ස වනාහි ඉස්සරහක්. යන පස්ස වනාහි ඉස්සර. මොකද විත්තියට හේතුනට පස්සේ යන්න බෑ. අපි ඉඩ හදා ගන්න ඕනේ. ඉඩ හදා ගන්න නම් අපි යන්න ඕනේ පස්සට ගිහිල්ලා බලන්න ඕනේ අපි අප ගමන වැරදි කියලා. එහෙම වුණොත් මට හිතෙන්නේ තරුණ ජනයාව එක්තරා ආකාරයකට බුද්ධිමය වශයෙන් අපිට උත්තේජනය කළා මේ වැඩ පිළිවෙලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට මේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන නැවත සිතා බැලිය යුතුයි. මොකද මේක තනිකරම ගෙනියන්න රට බලපල්ලට මේ අධ්‍යාපන ක්‍රමය. මෙහෙම පටන් ගන්න. රයිට් මෙහෙම පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේකම තමයි කන්ටිනියු කරගෙන යන්න ඕනේ. රයිට් මොකද්ද අපේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකක් මං කියලා කිව්වනේ. පරිසර පද්ධතිය කියන්නේ ගයන් මගේ පෞද්ගලික ජීවනමය එකක් තිබුණා. මම නිදාගන්නකොට මම විවාහපත් වෙලා මම නිදාගන්නකොට මගේ බිරිඳගේ මේ පපුවට ඔළුව තියාගෙන නිදාගන්න ක්‍රමයක් තිබුණා. හරි මං ඔය දන්නවද මං ඇයි එහෙම පුරුදුනේ කියලා? ඒ කියන්නේ මේ කාන්තාවගේ මේ පපුවේ තියෙන මේ මසල්ස් තමයි ලෝකෙ තියෙන ඉතාමත් සියුම්ම පහසුම මසල්ස් ටික. කියන්නේ ඉපදිච්ච ගමන් කුඩා දරුවෙක් තමුන්ගේ කට තියලා පද වෙලා කිරි බොනවා. අර සියුමැලි මසල්ස් වලට යාට මොනවත් ඒක දැනෙන්නේ නැහැ. රයිට් මම පසු කාලෙක පොඩි චිත්‍රයක් කරා මේ place to be කියලා. ඒක මැටි වලින් කරපු පොඩි මේ එකක්.
ඒ ප්ලේස් ටු බී එකට මම දැම්මේ මේ ළමැද්දක්. කාන්තාවගේ ළමැද්දක්. හරි? මගේ ජීවිත කාලෙම මං විශ්වාස කරනවා මිනිහෙක් ජීවත් වෙන්න ඕන පරිසරයේ කාන්තාවගේ ළමැද්දක තියෙන මසල්ස් වල තියෙන ෆීලින් එක තියෙන්න ඕනේ. ඒ තරම් සුව පහසු ජීවිතයක් මිනිසුන්ට උරුම වෙන්න ඕනේ. ඒ ෆීලින් එක නොදන්න අයට මට තේරෙන්නේ නැහැ. ඔක තේරුම් කරලා දෙන්න. හොඳේ? මට ඒක තේරුම් කරලා දෙන්න බෑ ඒක. හැබැයි මම ඒක විඳපු හින්දා මම දන්නවා ඒක. මම විඳින්න පුරුදු වෙලා හිටපු හින්දා. right? එතකොට මම කියන්නේ ලංකාවේ අමුවෙන්ම කියමු මොකද ලංකාවේ ප්‍රධාන ඉන්ඩස්ට්‍රීස් ටික right පරිසර පද්ධතිය කියන්නේ අනාගත ලෝකයේ දැවැන්තම මිල අධිකම සංචාරක ව්‍යාපාරය. මිල අධිකම සංචාරක ව්‍යාපාරය. ලෝකයේ ඔය සෙලිබ්‍රිටිස්ලා කියන්නේ ඒ මිනිස්සුන්ගේ තාවකාලික නවාතැන් සින්නක් කර විකුණන්න ඕනේ නැහැ. මේ වගේ ඔය මිනිස්සුන්ගේ ගෙවල් තියෙයි ලෝකේ ඉන්න දියුණුම. මොකද මේ මිනිස්සුන්ට හොඳ හුස්ම ටිකක් ඕනේ වෙන ඔය යන ගමනේ. ග්ලෝබල් වෝමින් සත්‍ය. ඔය මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ. හොඳම ආහාර ටික ගන්න ඕනේ. ආහාර හැදුවට ඒගොල්ලොම දන්නවා ආහාර හොඳ නෑ කියලා. ස්පේස් එක. ආකල්ප වෙනස් කරන්නේ කොහොමද දන්නව මිනිස්සුන්ගේ? ස්පේසස් වලින්. බණ භාවනා වලින් ආකල්ප වෙනස් වෙන්නේ නෑ. right මිනිස්සුන්ව දාන්න ඕනේ ස්පේස් එකකට. right සීතල ස්පේස් එකකට දැම්මහම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා ජර්සි එකක් ඇඳපන් කියලා කියන්න ඕනේ නෑ. මොකක් හරි පටලව ගන්නවා සීතල වෙච්ච එක මම මොකද නැත්තම් සර්වයිව් වෙන්න බෑ. right මිනිස්සුන්ට මේ නීති ඕනේ නැහැ. ඒකින්ද ලංකාව ගේන්න ඕනේ ලෝකෙ දියුණුම සංචාරක පද්ධතියට මිල අධිකම. ඒකට දැන් වැඩ පිළිවෙල හදන්න ඕනේ. ඒකට හදන්න අජිත් මහත්තයා අපිට තව විනාඩි එකමාරයි. හරි අපි කතා කරගෙන යමු. මොකද බණහන්න තියෙනවා සදේශීය සේවයෙන්. මම ඔබට පුංචි මතක් කිරීමක් කරනවා. ඊටු විනාඩි එකමාර ගමු. හරි. එතකොට අපි එතෙන්ට ගෙනියන්න ඕනේ ලංකාව. right ලෝකෙ මිනිස්සු වැඩ කරලා මහන්සියලා ඔක්කොම අරගෙන අර කියන ළමැද්දට එන්න ඕනේ. ලෝකේ ළමැද්ද තමයි මේක. මේක තමයි ලෝකේ ළමැද්ද. ඔඩොක්කුව. නිවාඩු ගන්න තැන. හුස්ම ගන්න තැන. එතනට මේක හැදුවට පස්සේ මේක අස්සට එනවා සහජීවනී කියන එකේ සැබෑ අරුත. right අලියා බල්ලා පූසා කුරුල්ලා මිනිස්සු මේක බෙදාගෙන ජීවත් වෙනවා. බෙදාගෙන ජීවත් වෙන්නේ කොහොමද? මේ යුගයේ මිනිසුන්ගේ සහජීවනයේ කියන එක එකට ජීවත් වීම තීරණය කරන්න වෙන්නේ සිස්ටම් වලින්. සිස්ටම් වලින්. ඔය පාරට ගියාම තියෙන සිස්ටම් එක. මිනිසුන් මානව ප්‍රජාව මිනිසුන් හැමතිස්සෙම ලයින් පනිනවා. ඒක සිරිතක්. ඔයා හිතනවාද ජපානයේ ඉන්න ඔක්කොම මිනිස්සු කියලා? මම දැකලා තිනවා යොකෝහාමා ස්ටේෂන් එකේ ඉන්නකොට මිනිස්සු කෑලි දදා යනවා පිටිපස්සෙන් එනවා බකට් එකක් අරගෙන කෙනෙක් දාලා ඉන්නවා. එයා ඒ කෑලි ටික එකතු කරනවා. අපි කියනවා ජපානයේ කිසිම ස්ටේෂන් එකක එක ටිකට් එකක්වත් නැහැ නේ. ටිකට් එක හිටින්නේ නැහැ. ගේට් එකෙන් එළියට එනකොට ටිකට් එක මැෂින් එකට ඉන්සර්ට් කරන්න ඕනේ. අපි කියනවා ජපාන මරුනේ. ටිකට් කෑල්ලක්වත් බීම දාන්නේ නැහැ නේ. සිස්ටම් එක හදලා තිනවා ටිකට් එක කන්න. right ඉතින් අපි තේරුම් ගන්න ඕනේ. බොහොම ස්තුතියි. මම හිතනවා දැන් නවත්තන්න ඕනේ ඔයා මූණ බලනකොට. අජිත් මහත්මයා අපි මේ කතාව ආයෙ දවසක ඉස්සරහට අරගෙන යමු. ධම්මසත් අජිත් මහත්මයාත් එක්ක මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. අපේ රටට ගැළපෙන විදිහට, අපේ උරුවට ගැළපෙන විදිහට අපේ ක්‍රමවේදය සකසමින් ආර්ථිකය හදන එකයි අපි කරන්න ඕනේ. අපි විශ්වාස කරන සිස්ටම් එක චේන්ජ් වෙමින් පවතිනවා කියලා. හැබැයි ඒකට පුරවැසියා, රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයෝ සියල්ලේ අවශ්‍ය සහාය ලබා දිය යුතුයි. අද සභාපති අපි සමාප්තිය සටහන් කරන්නේ. අද අපි සාකච්ඡාවට සහභාගී වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මදිසානායක මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමාට. එතක මාජිත් පෙරේරා මහත්මයා මහකුඹල බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. අද සභාපති අපි සමාප්තිය සටහන් කරමු. අද අපේ කණ්ඩායම අද අපිව මුහුණුපතෙන් ලෝකයට අරගෙන ගිය හසිත ඉනෝකගමගේ නිෂ්පාදන සහාය දුන්නේ පවිත්‍රා කේශරී නානායකාර නිෂ්පාදනය කළ සම්බන්ධීකරණය උමන්දා කුමාරි මහගෙදර අධීක්ෂණයේ ඉන්දික ජයරත්න මම ගයන් කෞශල් ජයවීර. අපි හෙටත් උදැසන 7ට මුණ ගැහෙනවා. සුභාරතිය. ඔබට සුබ දවසක්.
දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී